ඔබ වෙත ගෙනෙන ධම්මනදීතිත් සඳහම් දම් දෙසුම් මාලාවේ අද දිනට નિયમિત ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ බණ්ඩාරවැල සාන්ත තෝමස් පාර අංක 8 දරණ නිවසේ පදිංචි සරත් දසනායක සහ අජන්තා දසනායක දෙපළ ඇතුළු ඒ පිරිසගේ සදැහැති දායකත්වයෙන් ඇතිව එසේනම් මේ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන
වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවක් ඇති වේ. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිතවල මෙතෙක් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ තෘෂ්ණා වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. සබ්බ දානං ධම්ම දානං ගිනාති සබ්බ රසං ධම්ම රසං ගිනාති සබ්බ රතින් ධම්ම රතින් ගිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. මේ උතුම් ගාථා රත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විශාල දිව්‍ය පිරිසක් ආරමුණු කරගෙන ගාථා රත්නේ සරල තේරුම සියලුම දානයන් අභිභවනය කරන යම් දානයක් මේ ලෝකෙ වෙද්ද ඒ උතුම්ම දානය ධර්ම දානය. සියලුම රසයන් අභිභවනය කරන යම් රසයක් මේ ලෝකෙ ඇද්ද ඒ උතුම්ම රසය ධර්ම රසය. සියලුම රතීන් අභිභවනය කරන යම් රතියක් මේ ලෝකෙ ඇද්ද ඒ සියලුම රතීන් අභිභවනය කරන්නේ ධර්ම රතියයි. සියලු දුක් නැති කරන සංසාර දුක කෙරවල කරන යම් කාරණාවක් මේ ලෝකයේ ඇද්ද තණ්හාව ඡය කිරීමෙන් ඒ උතුම් තැනට ළඟා වෙන්න පුළුවන්. මේ තමයි සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙවිවරුන් අතර තමයි මෙහිම පැනයක් ඇති වෙන්නේ. සියලුම දානයන්ට වඩා උතුම් දානය මොකක්ද? සියලුම රසයන්ට වඩා උතුම් රසය මොකක්ද? සියලුම රතීන්ට වඩා උතුම් රතිය මොකක්ද? කුමක් නැති කිරීමෙන් සසරින් එතර වෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්න හතරට පිළිතුරු හොයන්න මේ දෙවිවරු 12 අවුරුද්දක් තිස්සේ 10000ක් සක්වලේ හැම තැනම සැරිසැරුවා. කිසිම තැනකින් මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ දෙවිවරු නැවත වතාවක් අපේ සක්වලේ සතරවරන් දෙවිවරු ළඟට එකතු වුණා. නැවත වතාවක් සතරවරන් දෙවියන්ගෙන් මේ පැනේ විමසුවහම ඒ සඳහන් කළා අපට නම් මේකට පිළිතුරු වැටහෙන්නේ නැහැ. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවක් ඇති කෙනෙක්. උඩ ශක්‍ර දේවේන්ද්‍රයන්ට පුළුවන් කියලා සඳහන් කරනවා. දහසක් දෙනා එකවර තමන්ගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. උත්තර වැටහෙන්න. සහස් සක්ක කියලා කියන්නේ ඒ නිසා. එනිසා අපි යමු සක් දෙවිඳුගෙන් අහමු. සියලුම දෙවිවරු ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පැනයන්ට පිළිතුරු ඉල්ලුවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළේ මෙවන් පැනයන්ට පිළිතුරු Tamanටත් නොවැටහෙන බවයි.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහනවා මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? දෙවිවරු සඳහන් කරනවා ස්වාමීනි ජේතවනාරාමයේ. එහෙනම් අපි යමු. මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් විතරමයි. විශාල දිව්‍ය පිරිසකුත් අඬ ගහගෙන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මධ්‍යම රාත්‍රී මුළු ජේතවනාරාම භූමියම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සියලුම දෙවිවරුන් එක්ක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සක හිටියහම බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගෙන් අහනවා මහරජා මෙතරම් දෙව් පිරිසක් එක්ක කුමන කාරණාවක් සඳහා මෙහි ආවද කියලා. උන්වහන්සේ සඳහන් කළේ ස්වාමීනි මේ දෙවියන්ට ප්‍රශ්න 4ක් ඇති වෙලා තියෙනවා. දැනට 12 අවුරුද්දක ඉඳලා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. 10000ක් සක්වලී කිසිම තැනකින් පිළිතුරු ලැබිලා නැහැ. ඉන් පස්සේ අන්තිමට මං ළඟටත් ඇවිල්ලා ඇහුවා. ස්වාමීනි උත්තර නම් මට වැටහෙන්නේ නැහැ. ඒ නිසා උන්ට මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද අපි එතෙන්ට යමු කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ කිනම් ප්‍රශ්න 4ක්? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ඇති සියලුම රසයන් අභිභවනය කරන රසය මොකක්ද? මේ ලෝකයේ ඇති සියලුම දානයන් අභිභවනය කළ දානය මොකක්ද? මේ ලෝකයේ සියලු රසයන් අභිභවනය කළ රසය මොකක්ද? මේ ලෝකයේ සියලු රතීන් අභිභවනය කළ රතිය මොකක්ද? කුමක් නැති කිරීමෙන් සසර දුක් නිවන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දේවේන්ද්‍රය මේ පැනයන්ට පිළිතුරු සපයා ගන්න නම් මේ 10000ක් සක්වලේ කොහෙන්වත් කෙනෙක් හමු නොවන බව පුදුමයක් නෙමෙයි. මේ පැනයන්ට පිළිතුරු ලබා දෙනවා නම් පිළිතුරු ලබා දිය යුතු මා විසින්මයි. ඒ නිසා මම මේක විසඳලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං ගිනාති. මහරජ දේවේන්ද්‍රය මේ ලෝකේ සියලුම දානයන් අභිභවනී කරන යම් දානයක් ඇතනම් ඒකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. පින්නතුනි ධර්ම දානය සියලුම දානයන් අභිභවනී කරන්නේ කොහොමද? මේ ලෝකේ සියලු දාන කියලා කියහම කොයි තරම් දාන තියෙනවද? ඒ කාරණා විස්තර කරනකොට කරුණු ගොඩක් පැහැදිලි කරනවා. ඒක උදාහරණයක් මෙහෙම දේශනා කරනවා. මේ මුළු පොළොව තලයේම බෙර ඇහැක් වගේ සමතලා කරලා පළඟින් පළඟ ගැටෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා කෙසෙල් ගොබතරන් ඊටාම සිනිදු සුව පහසු ඇති වටිනා චීවරය මහ පොළොවේ ඉඳලා අහස උසට ගොඩ ගහලා මේ බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලාට පූජා කරලා ලබනවද යම් කුසලයක්? ආන්ගේ පින්කම අවසන් ආනිසංස පැහැදිලි කරන්න යම් සතර පද ගාථාවක් දේශනා කරලා යම් දේශනාවක් කරනවා. ඒ දේශනාවෙන් ලැබෙන ආනිසංසී සොලොස් කලාවෙන් එක කලාවක්වත් අර පූජාවෙන් ලබන්න බෑ කියලා සඳහන් කරනවා.
හිතලා බලන්නකෝ. විවේකීව සෑහෙන වෙලාවක් හිතන්න. ඒ තරම් පූජාව පොළොව ගැබ සම්පූර්ණයෙන් සමතලා කරලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳවනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ සියලු දෙනා වහන්සේටම තාම සිනිදු සිව් අහස උසට ගොඩ ගහලා පූජා කළා. ඒ ආනිසංසයට වඩා මේ හතර පද ගාථාවෙන් කරන අනුශාසනාව ආනිසංස සහිතයි කියලා දේශනා කළා. ඊළඟට දේශනා කරනවා අනුරාධපුරයේ මහා මළුව. එහෙම නැත්නම් මහමෙවුනා උයන. ඒ මහමෙවුනා උයන තිබුණා දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ හිටපු මහා විහාර භූමිය. අදටත් නටබුන් දකින්නවා ලෝහ මහා ප්‍රාසාදය. මේ මහා විහාරයේ ලෝවා මහපාය වගේ සංඝවාස 100,000 ගණන් හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරලා යම් ආනිසංසයක් ලබනවාද? ඒ ආනිසංසයත් හතර පද ගාථාවකින් කරන අනුශාසනාවකින් ලබන කුසලයේ ඉක්මවන්ට සමත් නැහැ කියලා. නැවත සඳහන් කරනවා. යම් කෙනෙක් මේ ශාසනය උදෙසා કોઈ ආකාරයක පූජා කරලා අද හිතාගන්න බැරි තරම් විල අනාථපිණ්ඩික සිටුතුමා ආදි මහ සිටුවරු රන් කහවණු 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු ජේතවනාරාමය. ඉන්නතේ ඒකට වියදම් කරපු මුදල් රන් කහවණුනේ 54 කෝටිය. ඒක රුපියල් බවට පත් කළා නම් කෝටි කීයක් වෙයිද? එයින් ලබාගත් කුසලයේ විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ පූජා කරලා ලැබපු කුසලයේ මේ වාගේ මහ පිංකම් ඒ වගේම ලබන ආනිසංසය හතර පද ගාථාවකින් කරන අනුශාසනාවක ආනිසංසයේ 12 කලාවෙන් එක කලාවක්වත් නොවටින බව තමයි සඳහන් කරන්නේ. ආනිතකොට ධර්ම දානි කොයි තරම්නම් මහත් කොයි තරම් ශ්‍රේෂ්ඨද? එතකොට මේ දායක පිරිස් හැමදාම කවුරු හරි දායකත්වයක් දෙමින් ලෝක සත්‍යය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන මෙවන් මාධ්‍ය ආයතන වලින් කොයි තරම් ධර්ම දේශනා ප්‍රචාරය කරනවද? එතකොට ඒ පිරිසත් රැස් කරගන්නේ ධර්ම දානමය කුසල කර්මයෙන් තමයි. එතකොට ඔබ කොච්චර කුසල් රැස් කරගන්නවද? එහෙම හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන්. නමුත් මේ තරම් ධර්ම දානයේ ආනිසංස සහිත වෙන්නේ ඇයි කියන කාරණාව කොහොමද කියන කාරණාව අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කෝටි ගණන් වියදම් කළා කියලා කියහම ධර්ම දාන පින්කමක් කරන්න එච්චර වියදම් කළේ නෑ නේ අපි කියලා හිතනවා. 30,000 50,000 මුදලින් වියදම් කරයි. නමුත් අර මුලින් සඳහන් කරපු පූජාවන් කෝටි ගණන් වියදම් වෙනවා. නිමක් නැහැ. නමුත් ආනිසංසයේ කුඩයි කියලා සඳහන් කළා. අඩු වියදමකින් කරන පින්කමක් කෝටි ගණන් වැඩි වියදමක් කරලා කරන පින්කමක ආනිසංසයට වඩා කොහොමද වැඩි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපිටත් ඒක තේරුම් ගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. අපි කරුණක් දෙකක් පැහැදිලි කළා. අපි මුලින් සඳහන් කළ විදිහට පොළොව තලයේ පුරාම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳවලා චීවර පූජා කරලා
මහ කුසල් ලබන්න. ඒ වගේම මහමෙවුනා උයනේ තියෙන මහා විහාරයේ ලෝවා මහ පාය වගේ ආරාමවල සිය ගණන් දාස් ගණන් හදලා පූජා කරන්න. අනාථ පිණ්ඩික විශාකා උපාසිකාව මේ ආදී නොඑක් සදහැවතු එවන් වටිනා මනරම් ආරාම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කළේ තමන් තනියම හිතලා නෙමෙයි. බණ අහලා ආනිසංස දැනගෙන ධර්මය තුලින් ඉගෙනගෙන මාත් මේ වාගේ පින්කමක් කළ යුතුයි කියලා කල්පනා කරනවා. එතකොට ඒගොල්ලන්ට එහෙම කල්පනාවක් වෙන්න, එහෙම පූජාවක් කරන්න මග කීවි කවුද? ධර්ම රත්නය. අන්න ඒක නිසා තමයි සියලු දානයන් පරාජය කරනවා කියලා සඳහන් කරන්නේ. හැම කෙනෙකුටම මහානීය කුසල් කරගන්න පාර පෙන්වුවේ ධර්මය. ඊළඟට පින්නතුනි, මේ ශාසනයේ උතුම් ධර්ම දාන පින්කම් කොච්චර සිද්ධ වුණාද? ධර්ම දානී මහා හිමිකරුවා නියමු ආනන් වහන්සේ අන් අයට දානය කරන්න ධර්මයේ ලෝකෙට උපද්දවලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ධර්මය උපද්දවන්න පුළුවන් අය දෙන්නයි ඉන්නේ කියලා ධර්මයේ සඳහන් කරන්නේ. වෙන කාටවත් ධර්මය උපද්දවන්න බෑ. උපද්දවල තියෙන ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ සීමාවට අනුව දේශනා කරන්න විතරයි පුළුවන්. නිවන ධර්මයේ උපත භාග්‍යතුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයට රජෙක්, ධම්ම රාජස්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාමියා, ධම්මස්සාමිස්ස. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඊශ්වරයෙක්, ධම්මිස්සරස්ස. ඊශ්වර කියලා කියන්නේ ලෝකෙ මැව්ගේ ඊශ්වර කියලානේ සමහර අය කියන්නේ. එහෙමනම් ධර්මයට ඊශ්වරයෙක් භාග්‍යතුන් වහන්සේ. ලෝකෙ මැව්ගේ ඊශ්වර නෙමෙයි. නමුත් අපි ගාව එහෙම ජනප්‍රවාදයක් තියෙනවා. එම් ධර්මයට ඊශ්වරයෙක් භාග්‍යතුන් වහන්සේ. ඒකේ ධර්මයේ ලෝකෙට ඉපැද්දුවේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා දහම් අමා වෙහි වැස්ස. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේණුකයන් වගේම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා, තව ධර්මදරයන් වහන්සේලා ලෝ සතුන් සුවපත් කරමින් ඒ නිර්මල ධර්ම රත්නයේ ලෝකේ බොහෝ දිනකට දේශනා කළා. බොහෝ දිනා සංසාරයෙන් ඈතර කළා. ඒ වගේම තමයි ඒ කාලෙන් පස්සේ මේ ලෝකෙ සිද්ධ වුණා තවත් අපූර්ව ධර්ම දානමය පින්කම. ඒ පින්කම කලේ කවුද? 7 අවුරුදු වයසේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. චණ්ඩාශෝකව ධර්මාශෝක කෙනෙක් බවට පත් කළේ ඒ පුංචි උතුමන් වහන්සේ. වයසින් කුඩා ගුණයෙන් උසස් ඒ උතුමන් වහන්සේ චණ්ඩාශෝක ධර්මාශෝක කළා. චණ්ඩාශෝක ධර්මාශෝක වෙනකොට මොන පරිවර්තනයක් ධර්මාශෝක මහරජුරු තුල වෙනවද? සම්මා සම්බුද්ධ ශාසනය නැවත පිරිසිදු කරන්න දුස්සීල භික්ෂූන් සසුනෙන් නිරපලා ධර්ම සංගායනාව කළා. අදත් ඔබට මට නිර්මල ප්‍රඥප්තිය ලැබෙන්න ඒක මොනතරම් උපකාරයක් වුණාද? ධර්මාශෝක මහරජුරු 84000 ධර්මස්කන්ධය වෙනුවෙන් 84000 විහෙර විහාර හදලා
මහා කාශ්‍යපයන් වහන්සේ තැන්පත් කරලා තිබ්බ තැනින් ධාතුන් වහන්සේලා හොයලා ඒ විහෙර විහාරවල තැන්පත් කරලා මහ ජනතාවට වැඳ පුදා ගන්න, නිවනට පාර හදා ගන්න, සසර විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න මම් පිට විවර කරලා දුන්නා. තවත් නොයෙක් ආකාරයෙන් බුදු දහම ප්‍රචලිත කරන්න කටයුතු කළා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ලෝකයේ තවත් රටවල් ගණනාවකට බුදුදහම ව්‍යාප්ත කරනකොට තමන්ගේ එකම පුතා ජම්බුද්දීපේ යුවරජුරුව පැවිදි කරලා බුදුරජාණන් වහන්සේගේ ආඥාවට අනුව ලක්දිවට දහම් පණිවිඩය දීලා එවන්න කටයුතු කළා. මේ පරිවර්තන වෙන්නේ ඔක්කොම මොකක් නිසාද? ධර්ම දානය නිසා. එහෙමනම් පින්නතුනි, මේ ශාසනයේ අසදෘශ්‍ය මහ දන් දුන්නේ අනාථපිණ්ඩික කොස ආදී සිටුවරු, සුජාතා වාගේ, විශාඛා වාගේ මහ දේවිවරු, ඒ තරම් මහ විහෙර විහාර සංඝාරාම ගොඩනගල ශාසනයට පූජා කළේ. මුලින් උදාහරණයට සඳහන් කරපු විදිහට ආස උසට චීවර ගොඩ ගහලා පූජා කළේ. බණ අහපු නිසානේ. ඒ ජීවිත වෙනස් වුණේ ධර්මයේ නිසානේ. කුසලයේ වටිනාකම, සංසාර සැපය ලබන්න නම් වෙන අත්‍යවශ්‍යයි කියන කාරණාව පැහැදිලි කරන තැන මේ කරුණ දැනගෙන මේ වගේ මහ පිංකම් කළා. බණ අහපු නිසා. ධර්මයෙන් තමයි ඒක කියලා දුන්නේ. අද හරියට කෙනෙක් ධර්ම ශ්‍රවණය කළේ ඒ ජීවිත කොච්චර වෙනස් වෙයිද? හැබැයි හරියට බණ අහන්න. හරියට බණ අහපු කෙනෙක් නැගිටින්නේ වාඩි වෙච්ච කෙනාට වඩා හුඟක් වෙනස් කෙනෙක් හිටියට. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකන්නේ හිතන. දරුවන්ට බිරිඳට සලකපු නැති අය අමුදරුවන්ට සලකන. පන්සිල් ආරක්ෂා කරපු නැති අය පංචශීලයට ගරු කරන. පොයට පේවස් සමාදන් වුණේ නැති අය පොයට පෙහෙවස් ගන්න. දම්පැන් දුන්නේ නැති අය දම්පැන් දෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකන. සසර බය නොදැනුණ අය සසර බිය දකින්න. බණ අහපු නැති අය බණ අහන්න. හරියට බණක් ඇහුවොත් ජීවිත කොච්චර වෙනස් වෙනවද? මොන තරම් පරිවර්තන වලට ජීවිත බඳුන් වෙනවද? දුස්සීලය සීලවන්තයන් බවට පත් වෙනවා. සිල්වතුන් සීල විසුද්ධිය හොයාගෙන යනවා. දාමරිකයා දාමරිකකම් අතහරිනවා. ධර්ම ශ්‍රවණය කළොත් හරියට මේ විශ්වයේ සකල සත්ත්ව ප්‍රජාවම සතර අපායෙන් නිදහස් කරලා සුගතියෙන් සුගතියට යවන්න පුළුවන් යම් මගක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල විතරයි. මේ ධර්ම දානයට කරන්න පුළුවන් දේ ලෝකේ වෙන කිසිම දානයකට කරන්න බෑ. ඒක නිසා ධර්ම දානයේ සියලු දානයන් අභිභවනය කරනවා කියලා දේශනා කළා. සබ්බ රසං ධම්ම රසං ජිනාති. මේ ලෝකේ සියලුම රසයන් අභිභවනය කරන උතුම්ම රසය ධර්ම රසයයි. සියලුම රසය ලුණු රස, කටුක රස, ඇඹුල් රස, ලවණ රස, කසාය රස, මధుර රස, ප්‍රධාන රස 6ක් ලෝකේ තියෙනවා. මේ සියලු රසයන් අභිභවනය කරන දහම් රසය.
ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනකොට හැබැයිම ධර්ම ගෞරවයේ පදනම් කරගෙන බණ ඇහිය යුතු විදිහටම බණ කොහොමද බණ අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ මනවින් ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිත වචනයක් ගානේ මේ ධර්මයේ දැනගන්න ඕනේ. මනසානුපෙක්කිත තමන්ගේ මනසින් තේරුම් ගන්න ඕනේ. දිට්ඨිය සුප්පටි විද්‍යා දන්න ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ විදර්ශනා කරන්න ඕනේ. හොඳට අහන්න ඕනේ. අහන ධර්මයේ ධාරණය කරන්න ඕනේ. වචනයක් ගානේ ප්‍රගුණ කරන්න ඕනේ. මේක තමයි බණ අහන තැන තියෙන වටිනාම කාරණාව. වචනයක් ගානේ අහන්න ඕනේ. හිතලා බලන්න. මේ කියන විදිහට අපි බණ අහලා තියෙනවා කියලා. පළවෙනි බණ පදේ ඉවර වෙනකොට දෙවෙනි බණ පදේට හිත ගෙනියන්න. තුන්වෙනි බණ පදේට හිත යනවා මිසක් ඊළඟට හතරවෙනි බණ පදේට හිත යනවා මිසක් බාහිරට හිත නොයන්නේ. එහෙනම් හිත බහැරට යා නොදී වචනයක් ගානේ අහනවා කියලා කියන්නේ ඒක භාවනාවක් වෙන්නේ නැති. හැබැයිම ඒක භාවනාව. හිත ඒක ආරම්භක. එහිම බණ අහපු අය දේශනාව ඉවර වෙනකොට හේතු සම්පත් තිබුණා නම් සෝවාන් වුණා. සකදාගාමි අනාගාමි විතරක් නෙමෙයි අරහත්ත්වයේ කරා පවා ගමන් කළා. ධර්ම ශ්‍රවණී තරම් වටිනවා. ඊළඟට පිළිතුරු වචනයක් ගානේ අහන්න කියලානේ අපි කියන්නේ. ඊළඟට කියන මනසානුපෙක්කිත. තමන්ගේ මනසේ තැම්පත් කරගන්න ඕනේ අහපු ධර්ම. තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න ඕනේ ධර්ම. එතකොට තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න කියලා කියනකොට අපි බණ අහන්නේ මොන භාෂාවෙන්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. හරියටම අහනවා නම් පාලි වචනේම පාලි භාෂාවෙන්ම අහන්න. පාලියෙන්ම බණ අහන්න ඕනේ. ඉතින් එහෙම වෙන්න නම් හොඳ පාලි දැනුමක් තියෙන්න ඕනේ. වර්තමානයේ පාලි දැනුම තියෙන අය හුඟක් අඩුයි. ගිහි සමාජي කොහොමත් නැතිතරම්. නැත්තෙම නෑ. ධර්මය දැනගන්න උවමනාය ඉගෙන ගන්න. ඉගෙන ගත්ත අයත් ඕන තරම් ඉන්නවා. පැවිද්දෝ අතර වැඩිපුර පාලි දන්න අය ඉන්නවා. නමුත් පාලි නොදන්න අයත් නැතුව නෙමෙයි. ධර්මයේ සඳහන් කරපු විදිහට හරියටම බණ අහන්න නම් පාලි භාෂාව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. පාලි භාෂාව අමාරුද? පාලි භාෂාව අමාරු නෑ. ලංකාවේ අයට මේ ලෝකේ අනික් හැම රටකම අයට වඩා පාලි ඉගෙන ගන්න පහසුයි. ඒ සුදුසුකම වැඩියෙන්ම තියෙන ජාතිය ලංකාව. මොකද අපේ භාෂාව සිංහල භාෂාව මිශ්‍ර සිංහල කියලා අපි කියන්නේ. පාලියෙන් සංස්කෘතෙන් කොටස් ඇවිල්ලා අපේ භාෂාව හැදිලා තියෙනවා. පාලි භාෂාව අපිට සමානකම් දක්වනවා. අනිත් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක. මේක භාග්‍යතුන් වහන්සේගේ භාෂාව. පාලිය කියලා කියන්නේ ලෝකේ මව්බස. විශ්වයේ මව්බස. නමුත් අපි දක්වන්නේ උනන්දු. පාලිය ඉගෙන ගැනීමම ධර්මයේ ඉගෙන ගැනීම වගේ. අද කෙනෙක් පාලි ඉගෙන ගන්නෙම ධර්මයේ කියව ගන්න. පොතපත හසුරව ගන්න.
එහෙනම් පාලි ඉගෙන ගන්නෙම උතුම් අරමුණක් වෙනුවෙන්. ධර්මය අධ්‍යයනය කරන්න පාලි ඉගෙන ගන්න නිසා පාලි ඉගෙන ගැනීම ලොකු පින්කමක්. ඔබ ධර්මය අධ්‍යයනය කරන්නයි පාලි ඉගෙන ගන්න. අපිට උනන්දුව නෑ මිසක් පුළුවන්කම නෑ නෙමෙයි. උනන්දුව නැතිකමයි තියෙන්නේ. බැරිකම නෑ කොහොමද? සමහර වෙලාවට කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ වාගේ විභාග ඉවර වෙලා මාස දෙක තුනක් ගෙදර ඉන්න කාලේ කොරියන් භාෂාව, ජපන් භාෂාව, හින්දි භාෂාව ඔය වගේ භාෂාවල් පාඨමාලාවල් වලින් හදාරලා ඉවර කරනවා. ප්‍රතිඵල එනකොට අපිට කිසිම සම්බන්ධයක් නැති එවන් භාෂාවක් අපි එච්චර ඉක්මනට ඉගෙන ගත්තා නම් අපිට පාලි ඉගෙන ගන්න බැරියයි. උවමනාව පිට රටක ගිහිල්ලා ලොකු වැටුපකට රැකියාවක් කරන්න ඒ රටට යන්න සුදුසුකම් ලබන්න ඒ භාෂාව ඉගෙන ගන්න ලොකු උවමනාවක් තියෙනවා. සංසාරේ දුකයි මේ සංසාරයෙන් එතර විය යුතුයි. ඒ එතර වෙන්න නම් නිර්මල පර්යාප්තිය දරා ගන්න ඕනේ. ඒ නිර්මල පර්යාප්තිය දරා ගන්න දැනගන්න නම් ඒ ධර්මයේ ලියවිලා තියෙන භාෂාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සංසාරයෙන් එතර යෑම වෙනුවෙන් මම පාලිය ඉගෙන ගන්නවා කියලා පාලි ඉගෙන ගන්න එළඹුණ අය කී දෙනාද ඇත්තේ? ආන් එහෙම ඉගෙනගෙන තමන්ගේ භාෂාවට ඒ පාලි ධර්මයේ පරිවර්තනය කරගෙන තමන් තේරුම් ගන්න ඕනේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ නියමය. භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කියලා දේශනා කරපු ක්‍රමය. සමහර කෙනෙක් වයසේ අග්ගිස්සට ගිහිල්ලා දැන් පාලි ඉගෙන ගන්න පුළුවන් මට්ටමක් නැති වෙන්නේ. නමුත් සත්පුරුෂයෝ එහෙම සත්පුරුෂයෝ හොයාගන්න. සත්පුරුෂයන්ගෙන් බණ ඒ සත්පුරුෂයෝ හොයන්නේ නිවැරදි ධර්මයේ කියලා දෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ මම ධර්මයේ ගැන මුකුත් දන්නේ නැහැ. මොනවා කිව්වත් මම පිළිගන්නවා. මොකද මම ඒගොල්ලෝ විශ්වාස කරන නිසා. අරගෙන නිසා ධර්මයේ නොදන්න කෙනෙකුට මුල ඉඳලම නිවැරදි පර්යාප්තිය කියලා දෙන්න කෙනෙක් ඉන්නවනම් ඔවුන්ගෙන් ධර්මය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉගෙන ගන්න එක කාරණාවක් වැරදුනහම නිවන සම්බන්ධයෙන් තියෙන කරුණ. ඒක මගේ වුණාම මට සංසාරේ කොච්චර පාඩුද. ඊළඟට සඳහන් කළා දිට්ඨිය සුප්පටි විද්‍යා. ඊළඟට සඳහන් කළේ ඒ දැන ඉගෙනගත්ත ධර්මයට අනුව මේ ලෝකේ විදර්ශනා කරන්න ඕනේ. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨිය සුප්පටි විද්‍යා. ධර්මයේ දැන් තමක් දන්න නිසා කර්මානුකූලව බලන්න ඕනේ ලෝකෙ දිහා. දහම් ඇහින් ලෝකෙ බලනකොට මේක කොයිතරම් විහිළුවක්ද කියලා හිතෙනවා. මේක මොනතරම් දුකක්ද කියලා හිතෙනවා. ලෝකෙ සැප නැහැනේ. තියෙනවා. පංචකාමයේ තුල තියෙනවා සුළු සැපයක්. සැප නැත්තම්ම මිනිස්සු මේ තරම් කාමයට ඇදෙන්නේ නේ. සුළු සැපයක් තියෙන එක දිය බින්දුවක් වගේ. නමුත් දිය බින්දුවක් වගේ සැපක් විඳින්න සාගරයක් වගේ දුකක් විඳින්න. එවන් අය විඳින දුක්ඛන්තරාව හොඳට අවබෝධ වෙනවා. ධර්මානුකූලව ලෝකෙ දිහා බලන්න පටන් ගත්තා. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං විඳිනවා. යම් දවසක යම් කෙනෙක් තණ්හාව නැති කරගත්තා. තණ්හාවෙන් ඈත් වුණා. තණ්හාවෙන් මිදුණා නම් ආන්ගේ පුද්ගලයාට කිසිම දුකක් නැහැ. මේ සියලු දුක් තියෙන තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව තමයි සත්‍යය. සංසාරේ නිමක් නැති දුක්ඛන්දරාවක
ගිල්ලවල තියෙන. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං විනාති. තණ්හාව ෂය වෙච්ච තැන සියලු දුක් නැහැ කියලා සඳහන් කළේ. තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. යම් කෙනෙක් මේ තණ්හාව උදුරලා අයින් කළා නම් Taman තුලින් ඔහුට ශෝකයක් නැහැ. ඔහුට බයක් නැහැ. අපේ තියෙන තණ්හාවේ තරම අපි කොයිතරම් බය වෙනවද? කොච්චර දේවල් වලට බය? ජීවිත තණ්හාව තියෙන. Tamanට හානි වෙයි කියන බය. නමුත් ධර්මයේ දන්න අය, ධර්මයේ දරන අය, ධර්මයේ දන්න අයට වඩා ධර්මයේ දරන අය වටිනවා. මොකද ධර්මයේ දන්න හුඟක් අය ඉන්නවා. දන්නවා වුණාට දරන්නේ නැහැ. ඒක මහ පුදුම වාසනාවන්තකම. අනික් අය නොදන්න නිසා දරන්නේ නැහැ. සමහරු දැනගෙනම දරන්නේ නැහැ. නමුත් ධර්මයේ දරාගෙන ඉන්න අය ලෝක විශේෂයි. ඒ අයට තමයි පුළුවන් තමන්ගේ ගමන නිදහස් කරගෙන අනුන්ටත් මඟ කියලා දෙන්න. තමන්ගේ කාර්යයක් කරගෙන අනුන්ටත් මඟ කියලා දෙන්න. ධර්මයේ දරන අයට පුළුවන්. ධර්මයේ දන්න අයටත් අනුන්ට මඟ කියන්න පුළුවන්. හැබැයි තමන්ට වැඩක් නෑ. ආන්ගේ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1 මේ සංසාරේ දුක් විඳලා ධර්මය අවබෝධ කළා. අවබෝධ කරගත්ත ධර්මයේ ගුරු මුෂ්ටි තියන්නේ නැතුව ඔබට මට දේශනා කරා. සංගවපු ප්‍රමාණයක් සියල්ල දේශනා කළා. ධර්මයේ දේශනා කිරීම සඳහා කොයිතරම් කාලයක් පුහුණු වුණාද? මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පුහුණු වුණා. ඒ සුමේද තාපසතුමාට බණ කියන්න බැරි. පංච අභිඥා අෂ්ට සමාපatti සහිතයි. නිකන් නෙමෙයි ප්‍රාතිහාර්ය දක්වලා දේශනා කරන්න පුළුවන් කෙනෙක් සුමේද තාපසතුමා. ඊට කලින් ඉඳලා පුරාගෙන ඉන්න පාරමී තියෙනවා. මේ මහා කල්ප අසංඛ්‍ය 4කට එහා පැත්තේ මේක ස්ථිර කරගන්න කාලේ. නියත කරගන්න කාලේ. එහෙනම් සුමේද තාපසතුමාට පෙළහර දක්වමින් දේශනා කරන්න පුළුවන්කම තිබිලත් සුමේද තාපසතුමා ධර්ම දේශනා කළේ නැහැ. ධර්ම දේශනා කරන්න නම් මං පුරුදු පුහුණු විය යුතුයි. ධර්ම දේශනා කරන්න නම් ඒ ධර්මයෙන් මාව දැක්ක යුතුයි. ධර්ම දේශනා කරන්න නම් ඒ ධර්මයෙන් මාව අවබෝධ කළ යුතුයි. ඉන්සා වීර වෙනවා. වචනයක්වත් වරදින්නේ නැතුව ධම් දේශනා කරන්න ශක්තිමත් වෙනවා. ආන් හිම ශක්තිමත් වෙලා ඔබට මට ධම් දේශනා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1 ධර්ම දේශනා කරන්න පුහුණු වුණා නම් ඔබ මම ලැබලා තියෙන මොන පුහුණුවක්ද? මම කියන්නේ ඇත්තටම අපි ධර්ම දේශනා කරන්න සුදුසු අය නෙමෙයි කියලා. සුමේද තාපසයන් වහන්සේගේ කැපකිරීමත් එක බලහන් අපිට වරදින ඕන තරම් හිතා මතා වරද්දන්නේ. නමුත් දීර්ඝ දේශනා කරගෙන යනකොට වරදින ඕන තරම්. නමුත් වැරදුනහම දැනගත්තොත් අතන වැරදුනා කියලා ඊටාම නිහතමානීව ඒක නිවැරදි කරන එක හරි වටිනවා. ඒක කී දෙනෙකුට යහපතක් වෙනවද නිවැරදි කිරීම තුළ? ප්‍රසිද්ධියේ නිවැරදි කරන්න. අන් අයට යහපතක් වෙන්න. ඒක තමයි ඒ නිවැරදි වෙන්න දන්නේ.
මගේ හිතින් විතරක් නිවැරදි කළාට මදි. නමුත් එතකොට අද සුදුසුකම් නැත්තම් අපිට ධම් දේශනා කරන්න. ඇයි ධම් දේශනා කරන්නේ? මේ විදිහටවත් මේ කාර්ය කරගෙන යන්න පිරිසක් හිග නිසා. ඒකටයි දේශනා කරන්නේ. මේ මට්ටමින්වත් කරගෙන යන්න පිරිසක් නැති නිසා. ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ධර්මයේ ප්‍රගුණ කරපු ගිහි ප්‍රභූවරු බොහොම අල්පේ ඉන්නේ. නෝ ධර්මදරයෝ නැහැ කියනව නෙමෙයි. ධර්මදර භික්ෂුන් වහන්සේලා නැහැ කියනව නෙමෙයි. ඉන්නවා. සමහරලාට ප්‍රසිද්ධියට ඇවිල්ලා නැහැ. ඒක ආධ්‍යාත්මික ජීවිතයට වදයක් වෙන නිසා. නිහඬව මහ මෙහෙවරක් කරා. ඒක මම සඳහන් කළේ. ඒ උතුම් කාර්ය කරන්න කෙනෙක් නැති හින්දා කරනවා මිස නැත්තම් අපි සුදුසු නෑ. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් යහපත් වුණා නම් නිවැරදි වුණා නම් සිල් මත පිහිටියා නම් ධර්මයේ නිසා නෙමෙයි කියලා හිතන්න. අද මිනිස්සු කොච්චර දන් දෙනවද? නොඑක් විදිහේ දන් දෙනවා. ඔය දන් දෙන්නේ මේ ජීවිතවල බත් සරලුවක්වත් දෙන්න හිතාගෙන හිටපු අය නෙමෙයි. එහෙම මිනිස්සු කොහොමද දානෙට යොමු වුනේ? බණ අහපු හින්දා. බණ ධර්මයේ කොච්චර වෙනස් කළාද කියලා. සත්‍ය ධර්මයේ කොච්චර වෙනස් කළාද? ධර්මයේ නෙමෙයි සත්‍යය වෙනස් වුනේ. නමුත් ධර්මයේ වෙනස් කරන පිරිසකුත් ඉන්නේ. සමහර අය වෙනසට හුඟක් කැමති. ඒ නිසා හුඟක් දැනුගත් අය වෙනස හොයාගෙන මිනිස්සුන්ගේ හැටින්නේ. ධර්මයේ එහෙම වෙනසක් කරලා වෙනසට අනුව කටයුතු කරන්න ගියොත් ඔහුට සතර පාය වැටිලා බොහෝ වෙනස්කම් වලට භාජනය වෙන්න වෙනවා සංසාරේ. පින්නතුනි නිර්මල වූ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ප්‍රඥප්තිය ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රී කරුණාව පදනම් කරගෙන යම් කෙනෙක් දේශනා කරනවද, යම් කෙනෙක් දේශනා කරනවද බොහෝ දිනාගේ යහපත වෙන්නේ. එයත් ධර්ම දානයි, දේශනා කිරීම, ධර්මයේ ඉගැන්වීම, අට කතාවේ ඉගැන්වීම, භාවනා කර්මස්ථාන ලබා දීම, මේ දේවල් ධර්ම දාන පින්කම්. බොහෝ දිනාට යහපතක් කිරීම උදෙසා මෙවන් මාධ්‍ය තුලින් දේශනා කරවීම ඒකත් ධර්ම දානමය කුසල කර්මයක්. දෙස් විදෙස් කීදෙනේ මේ දේශනාවල් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන්නේ මග හදලා දුන්න දායකයට කොයිතරම් ආනිසංස ලැබෙනවද? ඒක තමයි ඔහුට ලැබෙන ධර්ම දානමය කුසල කර්මය. ආන්ගේ කුසල කර්මය අති දීර්ඝ කාලයක් සංසාරේ ධර්මයේ දන් දීපු අය සුවපත් කරනවා. ඒ අයට පිහිට වෙනවා, ආරක්ෂාවට එනවා. ඒ නිසා පින්නතුනි ධර්ම දානයේ කොයි තරම්නම් වටිනවද? තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. තණ්හාව නැති තැන සියලු දුක් නැති කළා වේ. සියලු රතීන් අභිභවනය කළ රතියත් ධර්ම රතියයි කියලා අපි සඳහන් කළානේ. මොනවද ලෝකේ රතීන් කියලා කියන්නේ? අපි ඇලිච්ච දේවල්. ගෙවල් දරුවල්, යාන වාහන, ඉඩකඩම්, වතු පිටි, දූපුතුන්, දැසිදස්සුන්, සොරතල් සතුන්, මේ ආදී තව නොයෙක් දේවල්. අපි ඇලිච්ච දේවල්. ඒතකොට මේ ඇලිච්ච දේවල්, බැඳිච්ච දේවල් අපිට කොයිතරම් දුකක් ගෙනල්ලා දෙනවද? හිතලා බලන්න. බැඳීම වැඩි වෙන්න බැඳීමත් එක්ක වැඩි වෙවි එනවා දුක. බැඳීම විතරක් නෙමෙයි ඉන්නේ. දුකත් ඒ පස්සේ. එහෙමන පිළිතුනි සියලු රතීන්
අභිභවනය කරනවා. සියලු බැඳීම් අභිභවනය කරනවා. අනික් හැම බැඳීමක්ම අපි කොහාටද ගෙනියන්නේ? හිතලා බලන්න මේ තණ්හාව අපි කොහෙද ගෙනියන්නේ කියලා. සසරට ඇදලා දදා නිවේ පැත්තට තල්ලු කරනවා. හැම බැඳීමකම ස්වභාවය ඒකයි. අත්හැරීම තමයි හැමතරම වටින්නේ. නමුත් ධර්මයට බැඳෙන්න ඔහු සසර පැත්තට ඇදෙනව නෙමෙයි. ධර්මයට බැඳුන කෙනා සසරින් එතෙන්ට අදිනවා. පහළට අදිනව නෙමෙයි ඉහළට අදිනවා. ධර්ම රතිය විතරයි ඒක කරන්නේ. අනික හැම රතියක්ම අපි අදින්නේ පහළට. ඒ නිසා ධර්ම රතියට ධර්ම රතිය යමෙකුට තියෙනවා නම් ඔහු තෘෂ්ණාව ඉවත් කරගන්න කටයුතු කරනවා. යම් කෙනෙක් ළඟ තෘෂ්ණාව නැත්නම් ඒ පුද්ගලයා ළඟ බය නැහැ. යම් කෙනෙක් ළඟ තෘෂ්ණාව නැත්නම් ඔහු ළඟ ශෝකයි නැහැ. ඔහු ළඟ කනගාටු වීම නැහැ. යම් කෙනෙක් තෘෂ්ණාව නැති කළා ඔහු මේ විශ්ව ධාතුවේ කිසිම දුකක් කමන්ට ඇති නොවන තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. යම් කෙනෙක් තෘෂ්ණාව නැති කළා නැවත දුක් විඳින්න සසරට නොයන කෙනෙක්. එමනම් තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව නැති කිරීම තුළ සියලුම දුක් ලබනවා. තණ්හාව නැති කිරීම තුළ සියලුම දුක් නැති කරගන්න. සියලු දුක් වලින් අයින් වෙනවා. අංගේ නිසා තණ්හාව නැති කරන්න මඟ පෙන්වනවා ධර්මය. හැම අතින්ම ධර්මයේ ප්‍රගුණ කරපු කෙනා. ලෝක සත්‍යයට හිතසුව පිණිස ධර්මයේ දුන්න කෙනා. මේ ලෝකේ කොච්චර වටින කෙනෙක් වෙනවද? උත්සාහ කරන්න ඔබත් වටින කෙනෙක් වෙන්න. ධර්මයේ දානය කරන්න. හැබැයි ලෝකයට දානය කළාට විතරක් මදි. ඔබත් ඒ ධර්මයේ තුල සැනසෙන්න. ඔබත් ඒ ධර්මයේ දැනගන්න. ඔබත් ඒ ධර්මයේ දරා ගන්න. ධර්මයේ පිහිට ධර්මයේ සරණ අපිට කොයිතරම් උපකාර කරනවද? මකාදේවාදී ධම්සොඩාදී රජවරු බණපදයක් වෙනුවෙන් ජීවිත දන් දුන්නේ හැටි ඔබට මතකද? ධර්මයේ කොයිතරම් වටිනවද? හැබැයි ධර්මයේ කියන වචනේ ලෝකේ හැමදාම ඇහෙන වචනේ. බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වලින් සමහරලාට කල්ප අසංඛ්‍ය ගණන් වලින් ලෝකයේ ඇහෙන්නේ නැති වචන තුන. වැඳිය යුතු පිදිය යුතු වචන තුන. මේ කාලේ බුද්ධාන්තරයක් නිසා නිතර මේ වචන තුන ඇහෙනවා. ඒ වචන ලෝකේ දුර්ලභ වචන. කලාතුරකින් අහන වචන. ඒ වචන තුනම ලෝකේ පවතින කාලේ ඔබට මට ජීවිතයක් ලැබුණා. වටිනාම සම්පත විශ්වයේ තුල තියෙන වෙලාවේ අපි වටිනා දේත් එක්ක ඉන්නවා මිසක් නොවටිනා දේවල් පිටිපස්සේ ගමන් කරලා. මොකද අමාරුට. ආන්ගේ නිසා මේ අති උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් ඈතර කරලා සංසාරයෙන් ඈතර කරවලා සියලු දුකින් අත මුදවන්න පුළුවන් ධර්මයේ පවතින යුගයේ ලෝකයට ලෝක සත්‍යයට ධර්මයේ දානය කරලා තමනුත් ධර්මයේ දරාගෙන අන් අය සසරින් මුදවනවා වගේ ඔබත් සසරින් මිදලා මේ සංසාරයෙන් ඈතර වෙන්න වීර්ය වඩන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් ඔබේ උත්සාහය සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. මෙන්නතුනි ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් පාරේ අංක 8 දරන නිවසේ පදිංචි සරත් දසනායක මහත්මයා සහ අජන්තා දසනායක මහත්මිය විසින් ඒ දෙපළ පුණ්‍යානුමෝදනා කරනවා. සරත් දසනායක සහ අජන්තා දසනායක යන දෙපාර්ශ්වයේ මිය පරලෝකීය
HPB දසනායක සහ KP සිරිසේන පියවරුන්ටත් ටිකිරි කුමාරී දසනායක සහ කරුණා විතාන පතිරණ මෑණිවරුන්ටත් අකාලේ විය වූ චතුර අමරසේකර පුතු ඇතුළු සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් සුගතිගාමී ආයිති භවයක ජීවිතය ලබා ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය කර ගැනීම පිණිසත් පුණ්‍යානුමෝදනා කරන අතර විදේශගත අරවින්ද දසනායක, නිපුණි දසනායක, ජනති අමරසේකර යන දූ දරුවන්ට ඒ අයගේ එදිනෙදා කරන යහපත් කටයුතු සියල්ල සාර්ථක කර ගැනීම සඳහා ආර්යා සහ අයානා දසනායක යන මිනිබිරියන්ට ගුණනුවණින් සහ නිරෝගී බවින් වැඩි උතුම් ජීවිත ලබන්න දහමෙහි යෙදීමට සත් ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වෙසෙන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් දහම් මඟ කියා දෙන දේශකයන්න් වහන්සේටත් සියලු කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයටත් ධම්මනදී තිත්ත දේශනා මාලාව සංවිධානය කරන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා සහ එම මෙතිනියට පින් අනුමෝදන් කිරීමට දායක වූ සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනාවෙන් රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසල කර්මයන් හේතු වේවා කියලා දසනායක පවුලේ අය ප්‍රාර්ථනා කරනවා. දසනායක පවුලේ පින්නතුන් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ